තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති ආවුසෝ උච්චති. කිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වතුනි, මේ පින්වතුන්ලා මේ අවස්ථාවේදී සූදානම් වන්නේ අපගේ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරගන්න. පින්වතුනි, අපිට මේ අවස්ථාව ඉතාමත්ම දුර්ලභයි. මොකද කියනවා නම් පින්වතුනි, අපි මේ උපදින ලෝක සත්වෝ හැටියට මේ මොහොතේ ඉන්නේ මේ විදිහට ධර්මයක් ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාවක. මොකද අපි සතර අපායේ මේ අවස්ථාවේ ඉපදිලා නැහැ. අටමහා නිරේ එහෙමත් නැත්තම් ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ, තිරිසන් ලෝකේ, මේ කිසිදු සතර අපායක ඉපදිලා නැහැ. ඒ වගේම අසඤ්ඤ තලවල ඉපදිලත් නැහැ. ඒ වගේම පින්වතුනි, ධර්මයේ නැති පලාතක ප්‍රදේශයක උප්පත්තිය ලැබලත් නැහැ මේ අවස්ථාවේ. මේ ඉපදිච්ච සත්වෝ හැටියට අඳ ගොළු බිහිරි අංග විකල මන්ද බුද්ධික වෙලා නැහැ. ආයතන ටික මනාව සැකසිලා. ඉතින් මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ අපි උපරිම ප්‍රයෝජනය ගන්න දක්ෂ විය යුතුයි. පින්වතුනි, මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ඉතාමත්ම දුර්ලභයි. මොකද අඩුම කාලෙකින් සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා අපගේ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපිට ශ්‍රවණය කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේව කෙනෙක් දකින්න ඕන නම්, දැක ගන්න ඕන නම්, දැනගන්න ඕන නම් භාග්‍යතුන් වහන්සේව මේ ධර්මය දකීද මා දකී කියනවා භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම මේ ලෝකේ කල්යාණ මිත්‍රුන් වහන්සේලා වැඩ ඉන්න කාලයක් මේ මහා සංඝරත්නය මේ ලෝකේ ධර්මය දේශනා කරනවා. ඉතින් අපිට ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ගලප ගත්තොත් තමන්ගේ ජීවිතයට අර්ථයෙන් ධර්මයෙන් අනුග්‍රහයක් කරගන්න පුළුවන්. පින්වතුනි, අපිට මේ තියෙන දුර්ලභ අවස්ථා ටිකෙන් අපි ප්‍රයෝජන ගත යුතුයි. ඒ වගේම මේ දුර්ලභ මනුෂ්‍යාත්මය ලැබිලා මේ මනුෂ්‍යාත්මය තුල අපි මේ ධර්මයේ ශ්‍රවණය කරලා අපේ ජීවිතවලට අවවාද අනුශාසනා ලබා ගත්තේ නැති වුණොත් දුගතියට වැටෙන්න පුළුවන්. එක්කෝ හැපිනවනවා ජීවිතේ, එක්කෝ කන නාසය දිව කය මනස මේ ආයතනික පිනව ජීවිතේ ගත කරලා අපි මරණයටපත් වෙනවා. පුංචි කාලේ ඉඳන් අපි මොනවද කරේ? සැප සතුට හොයාගෙන ආයතන පිනෙව්වා. අපි පුංචි කාලේ ඉඳන් මේ සත්වෝ හැටියට මේ ලෝකයට පහළ වෙලා
ඔන්න ඉගෙන ගත්තා. සැප සතුට හොයාගන්න. දරුවෙනි ඉගෙන ගත්තේ නැතුනොත් ඕගොල්ලන්ට සැපක් සතුටක් නම් ලබන්න බෑ කියනවා. ඉගෙන ගත්තා. සැප සතුට ලැබුණාද අපිට? එතනින් නැවතුන්නේ ඊළඟට ඉගෙනගෙන රැකී ආරක්ෂා කරන්න ගත්තා. සැප සතුට හොයාගෙන. රස්සාවක් කරලා බැලුවා සැප සතුට ලබා ගන්න පුළුවන්ද කියලා. ඊළඟට එතනින් නැවතුනේ නැහැ. ඊළඟට ගෙවල් දොරවල් යාන වාහන ගත්තා මේ සැප සතුට ලබා ගන්න. එතකොට එතනනුත් සැප සතුට නැහැ කියලා මොකද කළේ? අපි විවාහයක් කරගත්තා. මේ විවාහය තුල සැප සතුට හෙව්වා. ඊළඟට දරු මල්ලෝ හැදුවා ජීවිතේ මේ විදිහට ගත කළා. වයසට ගියා. මේ රූපය වෙනස් වුණා. මරණයටපත් වෙන්න වෙනවා. කිසිදු තැනක අපිට සැප සතුට හම්බුනේ නැහැ. හැබැයි පින්වතුනි අපිට මේ සැප සතුට කියන එක ළඟා කරගන්න මේ දුර්ලභ අවස්ථා කීපයක් ලැබිලා තියෙනවා. මේ දුර්ලභ අවස්ථා ලැබිච්ච වෙලාවේ අපි උත්සාහ කරන්න ඕනේ අපේ ජීවිතයට මේ ධර්මය ලං කරගන්න. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් ඒ කෙනාට මේ සසර දුකින් ඈතර වීමේ අවස්ථාව ලැබෙනවා. පින්වතුනි මම අර ගාථා පාඨකයක් එහෙමත් නැත්නම් මේ ධර්මයේ පොඩි පාඨකයක් දේශනා කළා. ඒකේ අර්ථය බැලුවොත් මේ කාලේ මේ පාඨකේ දේශනා කරන කාලේ සරියුත් මහ රහතන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමේ. මේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ තමයි මේ දේශනාව තියෙන්නේ. මේ සම්මාදිට්ඨි සූත්‍රයේ කම්මපත වාරය. මේ සරියුත් මහ රහතන් වහන්සේ මහා සංඝයා අමතලා මහණෙනි සම්මාදිට්ඨිය කියනවා. කෙතකින් සම්මාදිට්ඨියටපත් වේද? මේ දර්ශනයේ ඍජු භාවයටපත් වේද? ධර්මයේ නොසැල්වෙන පැහැදීමකින් යුක්ත වේද කියලා අහනවා. නිර්වාණය කරා යයිද කියලා අහනවා. ඒ අවස්ථාවේ මේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුකතාස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ඇවැත්නි යම් කලක පටන් මේ ආර්ය ශාවක තෙමේ කුසලයේ අකුසලයේ දනීද? අකුසලයේ මූලය දනින්ද? කුසලයේ දනීද? කුසල මූලය දනීද? එතකින් සම්මාදිට්ඨියටපත් වෙනවා කියනවා. මේ ධර්මයේ ඍජු භාවයටපත් වෙනවා කියනවා. ඒ වගේම ධර්මයේ නොසැල්වෙන පැහැදීමකින් යුක්ත වෙනවා. මේ නිර්වාණය කරා යන්නේ මෙහිමයි කියලා උන්වහන්සේ පෙන්නනවා. ඒ වගේම ඊළඟට කතමං පනාවුසෝ අකුසලං කතමං අකුසල මූලං කතමං කුසලං කතමං කුසල මූලන්ති. ඇවැත්නි අකුසලයේ කවරේද? අකුසල මූලයේ කවරේද? කුසලයේ කවරේද? කුසල මූලයේ කවරේද කියලා මේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. පාණාතිපාතෝ කෝ ආවුසෝ අකුසලං අදින්නාදානං අකුසලං කාමේ
සුමිච්ඡාචාරෝ අකුසලං මුසාවාදෝ අකුසලං පිසුනා වාචා අකුසලං පරුසා වාචා අකුසලං සම්පප්පලාපෝ අකුසලං අවිද්‍යා අකුසලං ව්‍යාපාදෝ අකුසලං මිච්ඡා දිට්ඨි අකුසලං ඉදං උච්චතාවුසෝ අකුසලං. එතකොට පින්වතුනි මෙතන අකුසලය කියලා කාරණා 10ක් පෙන්වනවා. දස අකුසලය. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. ඒ වගේම දැඩි ලෝභය, ඒ වගේම තරහ, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ වගේ කාරණා 10ක් පෙන්වනවා පින්වතුනි. මෙතනදී මේ කයින් කරන වැරදි 3ක් තියෙනවා පින්වතුනි. මොනවද? කාමයේ වර්ධවා හැසිරීම, ඒ වගේම සොරකම් කිරීම, ඒ වගේම සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම. මේ 3 කයින් කරන වැරදි. ඒ වගේම තව මේ අකුසලයට අනිත් පැත්තෙන් පෙන්නනවා වචනේ. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මේවා වචනේ. ඒ වගේම සිත පැත්තෙන් කෙරෙන අකුසල ධර්ම 3ක් පෙන්වන උන්වහන්සේ. අවිද්‍යාව, දැඩි ලෝභය, ව්‍යාපාදය, තරහ, මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ වගේ අංග 3ක් සිත පැත්තෙන් පෙන්වනවා. ඒ වගේම උන්වහන්සේ කතමංචාවුසෝ අකුසල මූලං. ඇවැත්නි අකුසල මූලය කවරේද? ඒ වගේම ලෝභෝ අකුසල මූලං, දෝෂෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. මෙන්න මේ ලෝභය, දේශය, මෝහය කියන අංග ටික අකුසල මූලය කියලා මේ සම්මාදිට්ඨි සූත්‍රයේ කම්මපතවාරයේ අකුසල මූලය පෙන්වනවා. පින්වතුනි දැන් මේ බලන්න අපි මේ අකුසල් රැස් කරගන්නේ මේ ඇසට පෙනෙන රූපය අරඹයා ඒ රූපය සැප සතුට සැපසේ ගනීද, සතුටුසේ ගනීද? ඒ අරඹයා අපි ලෝභ සකස් කරගන්නවා. ඒ වගේම ඇස, ඒ වගේම කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනසට අරමුණු. ඔය කාරණා නිසා එක්කෝ දුක, සැප, උපේක්ෂා වශයෙන් අපේ ජීවිතවලට ගන්නවා. එක්කෝ ඒ රූපය අරඹයා සැපයක් ගන්නවා, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, අරමුණු අරඹය. ඒ අරඹයා යම්කිසි ලෝභයක් ඇති වුණොත් ඒ ලෝභයට යනවා. ලෝභ මූලයක් ඔයට බවට පත් වෙනවා. අකුසල මූලයක්. ඒ වගේම දේශය හට ගන්නවා. මේ ඇති වෙච්ච සැප සතුට ඇති වෙන දේම අකමැති අප්‍රිය විදිහට දකින්නවා නම් ඒ රූපය හෝ ඒ ශබ්දය, ඒ ගන්ධය, ඒ රසය, ඒ ස්පර්ශය, ඒ අරමුණු අරඹයා එයා අසතුටු විදිහට දකින්නවා නම් එයා තුල දේශය උපදිනවා. එයා අකමැත්ත. එතකොට ඒ තුල භය, දේශය උපදිනවා මේ තුල. ඒ වගේම මෝහය, මේ ඇත්ත දන්නේ ඇත්ත ඇති සටියෙන් නොදන්නාකම. ඒ කියන්නේ මේ මෝහය ඇති වෙන්නේ තමන්ගේ දේශයත් නැහැ, ලෝභයත් නැත්නම් මෝහය ඇති වෙන්නේ තමන් ඒ තුල ඇලෙන්නෙත් නැත්නම්, ඒ තුල ගැටෙන්නෙත් නැත්නම්, ඒ තුල මෝහය තියෙනවා.
ඒ මෝහය තුල තමයි ඒ මොකද ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම තමයි එතන මෝහය හටගන්නේ. දැන් බලන්නකෝ අපි සත්තු මරන්නේ නැත්තේ ඇයි? දැන් මේ අකුසල් කරොත් වෙන්නේ මොකද කියලා බලමුද? නැත්තම් කුසල් කරොත් මොකද වෙන්නේ? සත්තු මරනවනේ අපි. එහෙම නැත්තම් සත්තු මරන්නේ නැත්තේ ඇයි? අකුසල් සිද්ධ වෙන හින්දා. කොහොමද බලමු මේ සතෙක් මැරුවාම අකුසලයේ සකස් වෙන්නේ? දැන් අපි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදයාමි. පණ ඇති සත්තු මරන්නේ නැහැ. හරි. සතා හදාගන්නේ කොහෙද බලන්නකෝ. දැන් අපි හිතමු කුකුලෙක්ව මරන්න ඕන. මේ සතා මරන්න අපි හදාගන්නේ සතා හිත පැත්තේ. ඔන්න කුකුලා. දැන් අපිට උදාහරණයක් කිව්වොත් බලන්නකෝ. අපිට අපේ තාත්තා තව කෙනෙකුට බාප්පා, තව කෙනෙකුට මාමා, තව කෙනෙකුට මල්ලි, තව කෙනෙකුට සහෝදරයා, තව කෙනෙකුට අයියා, තව කෙනෙකුට සීයා. දැන් හිත පැත්තේ නේද මේ පුද්ගලයව හදාගත්තේ. මේ අනාත්ම ධාතුව සත්‍යයක් පුද්ගලයෙක් නොවන ධාතුවට හිත පැත්තේ හදාගත්තා ඔන්න කුකුලා කියලා. හරි. අපි මේ සතාව මරනවා. මැරුවාම කොහොමද අපිට අකුසලයේ එන්නේ බලන්න. දැන් මේ සතාව හදාගත්තේ කොහෙද? හිත පැත්තේ. ආධ්‍යාත්මික චිත්ත චෛතසික තුල. එතකොට මේ චිත්ත චෛතසික තුල කියන්නේ මොනවද මේ තියෙන්නේ? රූපය, බාහිරද ආධ්‍යාත්මික වේදනාව. කුකුලා කියලා චිත්තද රූපයක් උපන්න. වේදනාව කොහෙද? ආධ්‍යාත්මික. සංඥාව ආධ්‍යාත්මික. සංස්කාරය, විඥානය, මේ ස්කන්ධ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තුල නේද අපි සතා කියලා හදාගත්තේ. මෙයින් තොර මෙයින් පිට සතෙක් හැදුවද? එතකොට සතා මැරුවාම අකුසලයේ එන්නේ අපිට කියන්නේ ඇයි? ඒ සතා මැරුවාම අපි කැමති වෙලා තියෙන්නේ මොකද්ද? අපගේ ස්කන්ධ පංචකයේ විනාශ වෙනවට. අපගේ ස්කන්ධ පංචකයේ පැවැත්ම තියෙනවට අපි කැමති නෑ. ඇයි? සතා හදාගත්තේ තමන්ගේ පැත්තේ. එතකොට ස්කන්ධ පංචකයේ සතා මැරුවාම ස්කන්ධ පංචකයෙන්නේ සතාව හදාගත්තේ. මරණයට කැමති උනේ හිත පැත්තේ. මේ ස්කන්ධ පංචකයේ පැත්තේ. තමන්ගේ ස්කන්ධ පංචකයේ පැවැත්මටයි තමන් කැමති වෙලා නැත්තේ. ඉතින් තමන්ගේ මේ ස්කන්ධ පංචකයට කැමති නැති වුණාම මොකද වෙන්නේ? තමන්ට අල්පායුෂ වෙනවා. මොකද්ද? තමන්ට අල්පායුෂ. දැන් මේ ජීවිතේ සමහරක් අයට සමහරක් අකුසල් බරපතල අකුසල් කරාම තමන්ට ජීවිත තුල එනවා. ඉතින් ඒ වගේ අකුසල් සකස් වෙන්නේ තමා තුල මේ සිත මුල් කරගෙනම තමයි මේ අකුසල් සකස් වෙන්නේ. ඒ වගේම පින්වතුනි අපි පුංචි කාලේ ඉඳන් අපි රැස් කරන්නේ කුසල්ද අකුසල්ද කියලා පොඩ්ඩක් හිතන්න. අපේ ජීවිතේ අපි ජීවත් වෙන මේ ලෝකේ ඇත්ත දන්නේ නැතුව ලෝභ, දේශ, මෝහ කියන මේ අකුසල මූලයන් රැස් වෙනවා. ඇයි අපේ ජීවිතේ අපි ජීවත් වෙනකොට අපි මොනවද රැකී ආරක්ෂා කරනවා? වෙලේ හෙළඳාම් ව්‍යාපාරවල් කරනවා. අපි දරුවන්ට ආදරේ අපේ දේවල් කරගෙන යනවා. නමුත් අපි මේ දේවල් කරන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණක නෙවෙයි. එහෙම ඇත්ත ඇති සැටියෙන් දකින නුවණක් නැති වුනහම මේක ලෝභයක් බවට පත් වෙනවා. අපි දරුවෙකුට කැමැත්තෙන් මරණයට පත් වුණොත් සමහරක් විට ඒ දරුවා පස්සෙන් പ്രേත ලෝකයක හරි උප්පත්තිය ලැබලා එන්න පුළුවන්. අපි ඉඩමකට ගේකට කැමැත්තෙන් තණ්හාවෙන් මරණයට පත් වුණොත් එතන බහිරවේක් වෙලා හරි උප්පත්තිය ලබන්න පුළුවන්. ඒක නිසා අපි මේ
ලෝභ දේශ මෝහ කියන අකුසල මූලයන් නිසා බොහෝ දුකකට පත් වෙන්න සිද්ධ වෙනවා. බලන්න උදේ ඉඳන් තමන්ගේ ජීවිතේ මොනවද රැස් කරන්න කියලා. තමන්ගේ ජීවිතේ උදේ ඉඳගෙනම එක්කෝ දරුවෝ, ගෙවල්, දොරවල්, යාන, වාහන, මිල, මුදල්, ඉඩ කඩන් මෙන්න මේ දේවල් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. ඒ ගනුදෙනු කරනකොට අපි පව් කරන්නේ නැහැ කියලා කියන්නේ. අපි සිල්පද ටික රකින්නවා කියලා. හරි, සිල්පද රකින්නවා. හැබැයි ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූලයන් අපි තුල සකස් වෙනවා. කැමැත්ත කියන්නේ මොකද්ද? කැමැත්තට කියන නමක් තමයි ලෝභය. ඒ කැමැත්ත මත, ඒ තණ්හාව, ඒ ආශාව මත තමයි මේ සසර සකස් වෙනවා. එතකොට අපි ඇත්ත දකින්නේ නැහැ කිව්වේ අපි හම්බ කරනවා. නමුත් දරුවෝ පෝෂණය කරනවා. අපි ඇත්ත දැකලා නෙවෙයි ඒ දේවල් කරන්නේ. එතකොට මේ අකුසල මූලයන් සකස් වෙනවා. ඒක නෙමේ සමහරක් මළගිය අය තමන්ගේ දරුවන් කරා එන්නේ, තමන්ගේ නිවස් කරා එන්නේ, പ്രേත විශේෂයට පත් වෙලා ඒ අය ඒ තැන්වලට උප්පත්තිය ලැබලා අන් අයට පවා කරදර සිද්ධ වෙනවා. අනික පින්වතුනි මේ බලන්නකෝ අකුසල් කරලා අපාගත වුණාම පොඩි දුකක්ද? ඒ නිරේවල් වල පිච්චි දුක් විඳින්න වෙනවා. പ്രേත ලෝකෙත් එහෙමයි. ආහාරයක් නැහැ. මේ බඩ පිටට ඇලිලා. එතකොට ඒ විදිහට දුක් විඳින සත්වෝ പ്രേත ලෝකේ ඉන්නවා. තිරිසන් ලෝකේ වුණත් බලන්න. මේ සත්තු හරි බයෙන් ජීවත් වෙන්නේ. සතෙකුට සතෙක් ආහාරයක් වෙලා. හරීම බයකින්. දැන් අපි හිතනවා කුරුල්ල හරි ලස්සන සතෙක් කියලා. බලන්නකෝ උදේ ඉඳන් මොනවද කරන්නේ කියලා. පණුවෝ, දලඹු මේවා නේද ආහාරයට ගන්න. එයාලට කුසලයක් සකස් වෙන කුසල චේතනාවක් එයිද? මේගොල්ලන්ට කුසල චේතනාවල් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ලැබිච්ච අවස්ථාවේ අපි මේ ධර්මය තුලින් අපි මේ යුතුයකම් කරන අතර අපේ ජීවිතයට මේ ධර්මය ගලපගෙන නුවණින් දකින්න උත්සාහ කරන්න ඕනේ. අනික පින්වතුනි මෙතන මේ පෙන්නනවා මිත්‍යා දෘෂ්ටිය කියලා එකක්. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියට පත් වුණොත් නම් ඒක ලොකු අකුසලයක් බවට පත් වෙනවා. දැන් නියත මිත්‍යා දෘෂ්ටිකයන් මොකද වෙන්නේ? නියත මිත්‍යා දෘෂ්ටිකයන් නිරේට යන්නේ. නිරේට ගිහිල්ලා මේ ලෝක විනාශයට පත් වෙනවා. කවදා හරි දිනයක මේ ලෝක විනාශයට පත් වෙනවා. එහෙම මේ ලෝක විනාශයට පත් වුණත් මේ ඉන්න සත්වෝ ලෝක විනාශ කාලේ එතනින් මේ නිරේ ඉන්න සත්තු චුත වෙලා සුගතිගාමී වෙනවා. ආබස්සර වගේ දිව්‍ය ලෝක වලට පත් වෙනවා. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටිකයන්ට එතනින් චුත වෙලා අන්තරිත්තර කියන නිරේ තමයි උපදින්නේ. ඒක ඉපදුනහම අර වවුල්ලු වගේ එල්ලිලා ඉන්නේ. ඒ නිරේ ඊ타ත්ම සීතලයි. ඒ නිරේ ඉපදින සත්වයා බොහෝ දුකකටපත් වෙනවා. අනික පින්වතුනි මේ අපි ජීවත් වෙලා අපේ ජීවිතය තුළ කර්ම සැකස් වෙනවා. ඒ කර්ම ආකාර තියෙනවා. මේ කම්මපත වාරේ සරියුත් මහරහතන් වහන්සේ පෙන්වන්නේ දස අකුසල් ඊළඟට අකුසල් ඊළඟට අකුසල මූලය පෙන්වනවා. එතකොට අපි කෙසේ වෙතත් අපි මරණයට පත් වුණ මොහොතේ ගරු කර්ම කියලා කර්ම තියෙනවා. ඒ කර්ම හරි බලවත්. අනිවාර්යයෙන්ම පරිසම් දෙනවා. ඒ කියන්නේ
ආනන්තරීය පාප කර්ම කරන අය, බුදුන්ගේ ලේ සෙලවීම, රහතුන් මැරීම, සංඝ බේදය නම් භික්ෂූන් වහන්සේලාට පමණයි කළ හැක්කේ. ඒ වගේම මේ දෙක වෙන්න පුළුවන්, මව මැරීම, පියා මැරීම, අනතුරුවම ඊළඟ ආත්මේ පරිසම් දෙනවා. කුසල පැත්තයක් තියෙනවා. ඒක තමයි මේ ධ්‍යාන මට්ටම, අරූපාවචර රූපාවචර ලෝකවල අනිවාර්යෙන් මේ ධ්‍යාන මට්ටම් තියන අය ඒ ලෝකවල අනිවාර්යෙන් උප්පත්තිය ලබනවා, හේතු සකස් වෙනවා. ඊළඟට පින්වතුනි ආසන්න කර්ම. දැන් ආසන්න කර්ම කියන්නේ අපි මැරෙන මොහොතේ කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව හිතන දෙයක් වෙන්න පුළුවන්. මේ කරන දෙයක් හෝ හිතන දෙයක් තුල එයාට කර්මය සකස් වෙනවා. එතකොට ඒ අනුව එයා ඊළඟ ආත්මේ ප්‍රතිසන්දි කරා යනවා අවසාන මොහොතේ. ඒ වගේම ආචීර්ණක කර්ම. දැන් මේ ආචීර්ණක කර්ම කියන්නේ දිනපතා කරන කුසල් හෝ අකුසල්. එක්කෝ දවසක් කර දවසක්. එහෙම නැත්තම් සතිපතා. එහෙම නැත්තම් මාස්පතා. එහෙම නැත්තම් අවුරුදු පතා කරන අකුසල් අර ගරු කර්මත් ආසන්න කර්මත් නැත්තම් මේ ආචීර්ණක කර්ම තමන්ගේ ජීවිතයට එනවා. එතකොට ඒ අනුව හේතු සකස් වෙනවා. ඊළඟට පින්වතුනි කෘතත්වාත් කර්ම. ඒ කියන්නේ මේ කර්මය බලවත් නැහැ. මේ ගරු කර්මත් ආසන්න කර්මත් ආචීන කර්මත් එන්නේ නැත්තම් ප්‍රතිසන්දි සිතට මේ කෘතත්වාත් කර්ම එනවා. ඒ කර්ම එච්චර බලවත් නැහැ. ඉතින් මේ විදියට සත්වයා මේ කර්ම කරනකොටත් හේතු සකස් වෙනවා. මේ අපිව ගිහිල්ලා උපදිනව නෙවෙයි. මේ ලෝකේ සත්වයෝ හිතනවා මේ අපිව ගිහිල්ලා නැවතුම නෑ. මේ හිත අන්තිම චුතිසිත අනුව හේතු සකස් වෙනවා. මේ කර්ම මේ සිතට මේ ඇති වෙන සිතුවිලි අනුව නැවත ආයතන ටික පිහිටෙනවා. ඒක සුගතිය වෙන්න පුළුවන්, දුගතිය වෙන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි ditta dhamma වේදිනිය කර්මක් තියෙනවා. අපිට මොනවා ditta dhamma වේදිනිය කර්මත් ජීවිතයේ සකස් වෙනවා. දැන් බලන්න සමහරක් අයට මේ ආත්මෙම පරිසම් දෙන දේවල් තියෙනවා. එදිනම පරිසම් දෙන කර්මක් තියෙනවා. එහෙමත් නැත්නම් ජීවිතේ කවදා හෝ මේ ආත්මෙම පරිසම් දෙන කර්ම තියෙනවා. ඔකට පුංචි කතාවක් කියන්නම් මම. පුන්න කියලා දුගියෙක් හිටියා. මේ බුදුරජාණන් වහන්සේ කාලේ මේ පුන්න දුගියා බොහෝම දුප්පත්. දවසක් තමන් කුඹුරට යනවා සාන්න. බිරිඳට කියනවා අද මට සෑහෙන්න බතුත් අරගෙන කුඹුරට එන්න කියලා. ඉතින් මේ පුන්න දුගියා කුඹුරු සාලා ඉවරලා මහන්සියෙන් ඉන්නකොට සැරියුත් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා ඉවරලා බලනවාද කාටද පිහිට වෙන්න පුළුවන් දානය සඳහා කුසලයක් ලබා ගන්න. මොකද නිරෝධ සමාපත්තියට ලැබපු කෙනෙකුට දානයක් දුන්නොත් ඒක ditta ධම්මෝම විපාක ලබා ගන්න පුළුවන්. මේ පුන්න දුගියව දකින්න. මේ පුන්න දුගියව දැකලා මේ පුන්න දුගියා ඉන්නේ සව්වට උන්වහන්සේ වඩිනවා. වැඩලා පසකින් සිටිනවා. උන්වහන්සේ වැඩ සිටිනවා. වැඩ සිටින වෙලාවේ පුන්න දුගියා දැකලා දෙහැටි දඬු පූජා කරනවා. ඊට පස්සේ පාත්‍රය පුන්න දුගියට දුන්නාම පෙරහන් කඩේ සමග වතුර පැන් පූජා කරනවා. පූජා කළ සැරියුත් මහරහතන් වහන්සේ බලනවා දැන් මේ පුන්න දුගියාගේ බිරිඳ එන අවස්ථාව වඩින්න ඕනේ කියලා මගට වඩිනවා. මගට වඩිනකොට මේ බිරිඳ දකිනවා සැරියුත් මහරහතන් වහන්සේ වඩිනවා.
වඩිනවා දැකලා වෙනදට නම් මා ළඟ දෙන්න දෙයක් තියෙනකොට මහා සංඝරත්නේ නැහැ. මහා සංඝරත්නේ ඉන්නකොට මට දෙන්න දෙයක් නැහැ. අද ඒ දෙකම සම්පූර්ණයි. මම අද පූජා කරගන්නවා කියලා මේ දානේ පූජා කරනවා. එතකොට පූජා කරලා ඒ පුන්නදුගියගේ බිරිඳ නැවත දානේ නැති නිසා මේ ආහාර නැති නිසා මේ ස්වාමියාට ගෙනියන්න නැවත ගෙදර ගිහිල්ලා දාන ඉක්මනට හදාගෙන මේ පුන්නදුගියා ඉන්න මේ කුඹුර සීසාපු තැනට යනවා. යන වෙලාවේ දුර ඉඳන් කෑ ගහනව බණී කියලා මේ निराහාරව බඩකින්නේ ඉන්නේ දැන් වැඩ කරලා. එතකොට කෑ ගහන වෙලාවේ කියනවා මම අද කුසලයක් කරගත්තා මේක අනුමෝදන් වෙන්න කියලා කෑ ගහනවා. මම සරියුත් මහ රහතන් වහන්සේට ඔබතුමාට ගෙනාපු දානෙක පූජා කරා මන් මේ නැවත දානේ හදාගෙන කෑම හදාගෙන නැවත එන ගමන් කියලා කෑ ගහනවා. එතකොට අර පුන්න දුගියත් කියනවා මමත් අද කුසලයක් කරගත්තා. මම සරියුත් මහ රහතන් වහන්සේට දැහැටි දඬු පැන් පූජා කරගත්තා කියලා. කෙසේ වෙතත් පින්වතුනි මේ ගෙනාපු ආහාර අරගෙන මේ මහන්සියට එක්ක මේ බිරිඳගේ උකුලේ මේ පුද්ගලයාට නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා ඇහැරලා බලනකොට පොඩ්ඩක් දිලිසෙනවා කුඹුර පැත්ත. තමන් සීසාපු පැත්ත බලනවා. මේ නිදිමතින් නැගිටලා අමාරුවෙන් නැගිට හින්දා නේද මේ කියලා බලනකොට අර දිලිසෙනවා නේද කියලා කිව්වහම බිරිඳට මටත් පේන්නේ වගේ කියනවා. ඊට පස්සේ ගිහින් බලනවා මේ මඩවල රන් වී පිරිලා තමන්ට ගන්න විදිහක් නැහැ. රජතුමාට කියනවා මේ තා විශාල ධනයක් තමන්ට ගන්න හැකියාවක් නැහැ. රජතුමාට ගිහින් කියනවා. රජතුමා අහනවා අද මොකද්ද කළ දේ කියලා. එතකොට මේ කරපු කුසලය රජතුමාට කියනවා. ඊට පස්සේ මේ ගැල් සමග රාජපුරුෂය යවනවා මේ කුඹුරට මේ රන් වී අරගෙන එන්න. එතකොට මේ රාජපුරුෂයෝ රජතුමාගේ රන් වී කියලා ගන්න හදනකොට මැටි වෙනවා. නැවත රජතුමාට ඇවිල්ලා කියනවා. රජතුමාට ඇවිල්ලා ප්‍රකාශ කරාම රජතුමා කියනවා පුන්නගේ රන් වී කියලා ගන්න කියනවා. එතකොට පින්වතුනි මේ රන් වී බවට පත් වෙලා මේ ගැල් වලින් රාජමාලිගාවට ගේනවා. ගෙනල්ලා මේක ගොඩ ගහනවා. ගොඩ ගහලා රියන් 84ක් උසට තියෙනවා. මේ රටවැසියෝ කැඳවල අහනවා මේසා ධනයක් තියෙන සිටුවරෙක් ඉඳීද මේ රාජ්‍යයේ. නැත ස්වාමීනි කියනවා. එතකොට මෙයාට සිටු තනතුර ලැබෙනවා. ඒ වගේම දවස් 7ක් දන් දෙන්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ දෙන්නට දන් දෙන්න අවස්ථාව ලැබිලා එයාලා සෝවාන් ඵලයට ලැබෙනවා. ඉතින් ditta ධම්මව සමහරක් කුසල් තමන්ගේ ජීවිතේට එනවා. ඒ වගේම අකුසලුත් එහෙමයි පින්වතුනි. අනික පින්වතුනි මේ මිනිස්සු මේ සත්වයෝ මරණයට පත් වෙන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි කර්මය තමන් ගෙනාපු කර්මය ඉවරුනහම මරණයට පත් වෙනවා. ආවිස ඉවරුනහම මරණයට පත් වෙනවා. කර්මයයි ආවිසයි දෙකම ඉවරුනහම මරණයට පත් වෙනවා. ඒ වගේම පින්වතුනි මේ ඍතු විපර්යාසය වලින් මරණයට පත් වෙනවා. මේ සුනාමි වගේ ඇවිල්ලා බොහෝ දෙනා මරණයට පත් වුණේ. බේදයකින් තොරව මරණයට පත් වුණේ. ඒ වගේම කාල විපත් අද කාලේ මේ කාල විපත් මේ කොරෝනා කාලයකට ආපු විපතක් මරණයට පත් වෙනවා. අනික පින්වතුනි තව විශේෂ දෙයක් මට කියන්න ඕනේ මේ මැරෙන මොහොත වෙදකොට සමහරක් අයට මේ මොහොතේ තේරෙනවා. එයාගේ ලක්ෂණ එයාගේ කතාව අනුව එයා දුගතියට යන කෙනෙක් නම් එයාව තේරෙනවා. සුගතියකට යන කෙනෙක් නම් ප්‍රඥාවන්තයෙක් ඉහළ නුවණක් තියෙන කෙනෙක් හිටියොත් එයාට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම පැය ගානකට කලින් තේරෙනවා මේ මරණයට පත් වෙන කෙනා. සමහරක් විට දවසකට හමාරකට කලින් තේරෙනවා. සමහරක් අයට දවස් ගණනාවකට කලින් මේ නිමිති පහළ වෙනවා. පින්වතුනි දැන් අකුසලයක් ඒ කෙනාට ආවොත්
කල්යාණ මිත්‍රයෙක් හිටියොත් එයා දැනගෙන කුසලයක සිත පිහිටවනු. එක්ක ස්වාමීන් වහන්සේ නමක් නිවසට වඩම්මවනු. ධර්මයේ ශ්‍රවණය කරන්න සලස්වනු. සමහරක් අය මේ දුවා දරුවෝ මොකද සමහරක් දෙමව්පියෝ නැති වෙනකොට කෑ ගහලා අඬලා දඟලනවා. එතකොට ඒ අයට ඒ දෙමව්පියන්ට අකුසලයක තමයි සිත පිහිටලා තියෙන්නේ. කුසලයක සිත පිහිටව ගන්න අවස්ථාව නැතුව යනවා. ඒගොල්ලන් දුගතිගාමී වෙනවා. නුවණක් තියෙන බුද්ධිමත් පුද්ගලයන් හැටියට අපි මේ අවස්ථාවේ ඒ වගේ ආකාර ඒ මරණ මොහොතේ යම් කිසි විදිහකට ඒ අකුසල නිමිති ආවුත් අපි කුසලයක පිහිටවන්න දක්ෂ විය යුතුයි. ඒ වගේම මේ සරියුත් මහ රහතන් වහන්සේ මෙතන පෙන්නවා අකුසලයත් අකුසල මූලයත්. ඒ වගේම පින්වතුනි ඒ වගේම කුසලය ගැන උන්වහන්සේ පෙන්නනවා. කතමාචාවුසෝ කුසලං පානාතිපාතා වේරමණී කුසලං අදින්නා දහනා වේරමණී කුසලං කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසලං මුසාවාදා වේරමණී කුසලං පිසුනා වාචා වේරමණී කුසලං පරුසා වාචා වේරමණී කුසලං සම්පප්පලාපා වේරමණී කුසලං අනබිජ්ජා කුසලං අභ්‍යාපාදෝ කුසලං සම්මාදිට්ඨි කුසලං ඉදං උච්චතාවුසෝ කුසලං. ඔන්න පින්වතුනි මෙතන පෙන්නනවා කුසලය දස කුසලය පෙන්නනවා. සතුන් මරන්නේ නෑ මෙයා. ඒ වගේම සොරකම් කරන්නේ නෑ. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නෑ. බොරු කියන්නේ නෑ. කේලම් කියන්නේ නෑ. පරුස වචන කියන්නේ නෑ. හිස් වචන කියන්නේ නෑ. ඒ වගේම අනබිජ්ජා එයා ලෝභය ඇති කරගන්නේ නෑ. අව්‍යාපාද එයා තරහ ඇති කරගන්නේ නෑ. එයා සම්මා දිට්ඨිකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම මෙතන තව පෙන්නනවා කතමංචාවුසෝ කුසල මූලං. එතකොට මේ කුසල කතමංචාවුසෝ කුසල මූලං මේ කුසල මූලය මොකක්ද කියලා අහනවා. අලෝභෝ කුසල මූලං අදේශෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං ඉදං උච්චතාවුසෝ කුසල මූලං. දැන් මෙතන පින්වතුනි අහනවා උන්වහන්සේ ඇවැත්දී කුසල මූලය කවරේද? අලෝභ අදේශ අමෝහ කුසල මූලයේ හැටියට පෙන්නනවා. එතකොට පින්වතුනි මේ කුසල මූලය එතකොට අපේ සිත තුළ අපි ඇති කරගත යුතුයි. මේ ඇසට වැටෙන ඇසත් එක්ක ගැටෙන රූපේ ආරම්භය අලෝභය ඇති කරගත යුතුයි. ඒ වගේම කනට ඇති වෙන ශබ්ද, නාසයට ඇති වෙන ගන්ධ, දිවට ඇති වෙන රස, කයට ඇති වෙන ස්පර්ශ, මනසට ඇති වෙන අරමුණු ආරම්භය. මේවා ආරම්භය යම් කිසි කෙනෙක් අලෝභය, ලෝභ නැතිනම්, දේශය ඇති වෙන්නේ නැත්තම්, එයා මෝහය, අවිද්‍යාවෙන් තොරනම් ඒක කුසලයක් පින්වතුනි. අනික පින්වතුනි පුංචි ගාතාවක් තියෙනවා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤම් මේ කතන්දි නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝ. පින් කළ තැනැත්තා මෙලොවදී සතුටු වෙනවා. පරලොවදී සතුටු වෙනවා. දෙලොවදීම සතුටු වෙනවා. බොහෝ සෙයින් සතුටු වෙනවා. සුගතියට ගියාම වඩාත්ම සතුටු වෙනවා. හැබැයි පින්වතුනි අපි මේ සීලය සීලබ්බත පරාමාසයෙන් යුක්තයි අපි මේ සිල් ගන්න. දැන් අපි බැලුවොත් ඇත්ත වශයෙන්ම බලන්න අපි සිල් ගන්නවනේ. ඇයි සත්තු මරන්නේ නැත්තේ? පව් සිද්ධ වෙන නිසා. පව් සිද්ධ වෙන හින්දා තමයි සත්තු මරන්නේ නැත්තේ. එතකොට අපිට බලන්නකෝ කොහොමද මේ සීලබ්බත පරාමාස වෙන්නේ කියලා. අපි හිතමු මෙහෙම දෙයක්. අපේ මේ ලෝකයට මේ සත්වයෝ එහෙම නැත්තම් මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න පෙර සීලය තිබුණ නැද්ද? මහාමායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියා. එතකොට අටසිල් සමාදන් වෙලයි මහාමායා දේවිය හිටියේ. එතකොට පින්වතුනි ඒ කාලෙත් සීලය තිබුණා. හැබැයි
ඒ සීලය සම්මා දිට්ඨියට උදව් කළේ නැහැ. එතකොට අනුග්‍රහ වුණේ නැහැ. ඇයි? ඒක සීලබ්බත පරාමාසයෙන් යුතු සීලයක්. එතකොට සීලය අපි කොහොමද සම්මා දිට්ඨියට අනුග්‍රහය කරන්නේ? හැබැයි මේ සීලය තුලින්ම තමයි එතනට යන්න තියෙන්නේ. සතා හම්බ වෙන්නේ නැති මට්ටමට සිත සකස් කරගන්නවා. මොකද්ද? සතා හම්බ වෙන්නේ නැති තරමට සිත සකස් කරගන්නවා. කොහොමද? රූපයේ සතෙක් ඉන්නවද? කන බොන ආහාරයෙන් හැදිච්ච කුණප කොටස් වල සත්‍යයක්ද පුද්ගලයෙක්ද? එයා නුවණින් දකිනවා. එතකොට නුවණින් දැකලා එයා මොකද? ඇත්ත ඇති සැටියෙන් දකිනවා. එතකොට දැන් අපි ඔන්න බලන්නකො සතා හදාගත්තා නම් මරන්න අපි සතෙක් මැරුවොත් අකුසල එනවා නම් ඒ හදාගත්තේ කොයිද? තමන්ගේ හිත පැත්තේ, චෛතසික පැත්තේ. එයා දකිනවා මේ සිතත් සිතුවිලි. එහෙම නැත්නම් මේ ස්කන්ධ පංචකයේ විපාකයි. ඒ විපාකය දන්නේ නැති නිසා බාහිර සතෙක් ඉන්නවා කියලා මනසෙන් උපද්දව ගත්තා. අන්න එයා මේ සම්මා දිට්ඨියටයි මෙතන මේ යන්නේ. සම්මා දිට්ඨියට අනුග්‍රහය වෙන විදිහටයි අපි මේ සීලයෙන් මේ ගමන් කරන්නේ. මේ සීලයම තමයි අපිට අවශ්‍ය වෙන්නේ සම්මා දිට්ඨියට යන්න. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ස්කන්ධ පංචකයෙන් නේද අපි හදාගත්තේ සතා. කුසලය හදාගත්තේ එතන. එතකොට මේ බලන්න පින්වතුනි මේ ස්කන්ධ පංචකයේ විපාකයි. කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. ධර්මතාවය. හේතු වලින් සකස් වුනේ. කන බොන ආහාරයෙන් රූපේ සකස් වුනේ. එහෙමත් නැත්නම් මේ සතර මහා ධාතු මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන්නේ සිතක තියෙන සිතත් සිතුවිලි. වේදනා සංඥා සංස්කාර කියන්නේ චෛතසිකයක්. එතකොට පින්වතුනි මේක හේතු වලින් සකස් වුනේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා නුවණින් දකින්න උත්සාහ කරනවා. අනික දැන් මේ උතුම් සම්මාදිට්ඨියට පත් වෙන්නනේ ඕනේ. එතකොට සම්මාදිට්ඨියට පත් වෙන්න නම් කෙනෙක් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. එතකොට මේ රූපයේ තියලා කුසල කුසල් තියනවාද කියලා නුවණින් බලනවා. එහෙම නැත්නම් කර්මයේ තියනවාද කියලා රූපයේ තියල එයා දකිනවා. රූපයේ තුල කර්මයේ තියනවද නැද්ද කියලා එයා බලනවා. නුවණින් බලනවා. එතකොට රූපයේ තුල කර්මයේ තියනවද පින්වතුනි? රූපයේ තුල කර්මයේ නැහැ. එතකොට කුසල අකුසල් නැහැ. එතකොට අපි නුවණකින් දකිනවා මේ හිත පැත්තෙන් නේද මේ කුසලය හදාගන්නේ. අකුසලයේ තියෙන හිත පැත්තෙන්. එතකොට ඇත්ත ඇති සැටියෙන් යම් කිසි කෙනෙක් දැක්කොත් ඒ දකින කෙනාට මේ කුසලය අකුසලය කියන දේ හිත පැත්තෙන් චෛතසික චිත්ත චෛතසික පැත්තෙන් හදාගත්ත ධර්මතාවයක් කියලා එයා දකිනවා. එතකොට අපි මේ විදිහට නුවණින් දැකිය යුතුයි. හරි අපි හිතන්නකො කුසල් කරලා දිව්‍ය ලෝකෙ ගියා කියලා. අපිට මේ ලැබිච්ච අවස්ථාවේ සම්මාදිට්ඨියට පත් නොවි අපි කුසලය විතරක් කළා දිව්‍ය ලෝකේ යනවා කියලා. භාග්‍යතුන් වහන්සේ මේ ධහම පෙන්වන්නේ නිවනට යන්නමයි. සසරෙන් ඈතර වෙන්න. මොකද එක අවස්ථාවක කඩි රැලක් පෙන්නලා කියනවා මෙතන කිසිදු කඩියෙක් නැහැ කියනවා සක්විති පදවිය නොලබපු. එතකොට අපි සසරේ අනන්ත සක්විති පදවිය ලබලා ඇති. සක්‍ර දේවේන්ද්‍ර පදවිය ලබලා ඇති. හැබැයි අපි මේ ජරා මරණ දුකින් නිදහස් වෙන්න ලැබුණාද? අපිට ලැබුණේ නැහැ. අපි තාමත් සංසාරේ. එතකොට පින්වතුනි දිව්‍ය ලෝකෙ ගියයි කියරමු. හිතමු. දිව්‍ය ලෝකෙ කෙනෙක් ගියාම ඒ සැප සම්පත් වලට ගිජු වෙනවා. අපිට ධර්මය මෙනෙහි කරගන්න බැරි වෙනවා. මොකද
ඒ තරම් හිතූ පැතූ සැප සම්පත් තියෙනවා දිව්‍ය ලෝක කියන තැන. එතන දුක පේන්නවත් නෑ පින්වතුනි. බලන්නක මේ මනුස්ස ලෝකේ අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. අපේ ගෙදර අපි ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කතා කරලා කියනවා එන්න මහත්තයා නැත්තම් නෝනා එහෙම නැත්තම් මේ විදිහට එන්න දරුවනි එන්න මංගානේ අපේ ගෙදර අද පාටියක්. එහෙමත් නැත්තම් කියනවා යන් මංගානේ ට්‍රිප් එකක්. එහෙමත් නැත්තම් මම රටගින්නම් ආවා මේ බඩු වගේක් තියෙන ඔයාලට දෙන්න එන්න. එහෙමත් නැත්තම් මේ මුදල් ටික මංගානේ ආවොත් මම දෙනවා. එතකොට මේ විදිහට මගුල් ගෙවල් පාටි මේ විදිහට කතා කරන එක එක ආරාධනා තියෙනවා. ඔය අතර එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ මේ ඕවා දාලා අද පන්සල් යමුකෝ. කොයි එකද තෝරගන්නේ? අර සැප සතුට තියෙන වා කියලා හිතන පැත්ත නේද අපි සොයාගන්නේ. හැබැයි අපි මේ ඇහැ තුල සැප සතුට හෙව්වට කවදාවත් ඇහැ තුල සැප සතුට නැහැ. කන නාසය දිව කය මනස පිනවල සැප සතුට හොයනවා. පළඟැටියා යන්නේ පහන් දැල්ලට සැප සතුට හොයාගෙන. නමුත් එයා ඒකෙන්ම දුකටපත් වෙනවා. අපි මේ ඇහැ කන නාසය දිව කය මනස පිනවලා ජීවිතේ දුකටපත් වෙන්නයි අපිට සිද්ධ වෙන්නේ. ඒක දැනගෙන අපේ ජීවිතේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තොත් සසර දුකෙන් එතර වෙන්න අපිට බොහෝ පිටුවහලක් බවට පත් වෙනවා. පින්වතුනි අපි මේ ඇත්ත දැක්කොත් ඇත්තටම බලන්න මේ ඔයාලා පව් පින් කියලා අපි මේ කුසලයේ තුලම තමයි අපි එන්නේ. නමුත් මේ කුසලයේ තුල ඇවිල්ලා මේ සීලබ්බත පරාමාසයෙන් තොර සීලයක් ඇති කරගෙන මේ ඇත්ත දැකලා මේ රූපය කියන්නේ ඇත්ත දැකලා දැන් අපි කෙනෙකුට කියන්න පුළුවන් අර බලන්න අර කෙනා සද්ධාව බොහෝම හොඳට වඳිනවා කියලා. එතකොට රූපේ පැත්තෙන් අපි ඒ දේවල් දකිනවා. එතකොට කුසල් අකුසල් රූපේ පැත්තෙන් අපි දකිනවා. කර්මය රූපේ පැත්තෙන් දකිනවා. මේ කිසිදු දෙයක් රූපේ පැත්තේ නැහැ. අනාත්ම ධාතුවක්මයි. මේ සිතේ හදාගත්ත සංකල්ප ටිකකින් තමයි ලෝකය රැස් කරන්නේ. මේ තණ්හාව කියන වඩුව එහෙම නැත්නම් මේ ලෝභ, දේශ, මෝහ නිසා සසරට වැටෙනවා. යම් කිසි කෙනෙක් ඇහැ පිරිසිඳ දැක්කොත්, රූපය පිරිසිඳ දැක්කොත්, ඒ වගේම මේ චක්කු විඥානය පිරිසිඳ දැක්කොත්, මේ ආයතන පිරිසිඳ දැක්කොත් එයාට සසරින් එතර වෙන්න අවස්ථාව ලැබෙනවා. පින්වතුනි බලන්න දැන් අපි මේ සීලබ්බත පරාමාස ගැන කතා කරගෙන නැවතත් බලන්න මේ සතා හම්බ වෙන්න මට්ටම අපි සතෙක් මරන්නේ නැත්තේ පව් සිද්ධ වෙන හින්දා. ඒ මරන්නේ නැත්තේ ඇයි? අකුසලේ. අපි මැරුවාම වෙන්නේ අපි හිත පැත්තේ සතා හදාගත්තේ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ධර්මතා තුල තමයි සතා හදාගත්තේ. ඒ පහෙන් තොරව සතෙක් හිටියද? ඒ පහ තුල තමයි මේ සතා හදාගත්තේ. මේ සිතක තියෙන ලක්ෂණ ටිකක් තමයි මේ පෙන්වුවේ. ඒ සිතේ තියෙන ලක්ෂණ වලම හදාගත්ත සතා එක්කෝ මැරුවොත් ඒ අනුව සිතට කැමති විදිහට Tamanට විපාකේ ලැබෙනවා. Taman ලෝභය ඇති කරොත් ඒ අනුව විපාකයේ සැකසෙනවා. ඇයි? ඒ ලෝභය Tamanට ලෝභ වුණාම Tamanට නොලැබීම ලැබෙන්නේ. ඒ වගේම දේශය ඇති වුණාම ඒ තරහ පුපුරන විදිහට නිරේ උපදිනවා. කුසලයක් සකස් කරගන්න බැරි විදිහට මෝහය ඇති වුණොත් අපිට මේ ඇත්ත දැක ගන්න බැරි වුණොත් සසර දුකටපත් වෙනවා. යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුණොත් ඒ කියන්නේ මේ සම්මා දිට්ඨියට ලෞකික සම්මා දිට්ඨිය තුල ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්න හැකියාව තිබුණොත් එයාට මේ උතුම් නිවන ස්පර්ශ කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කෙනා කුසලය දන්නවා. කුසල මූලය දන්නවා. එයා සම්මා දිට්ඨිකයට යන මාර්ගය එයා දැනගෙන ඒ තුල ගමන් කරනවා.
ඒක තමයි අපේ ජීවිතේට අපි ඇති කරගන්න ඕන. මේ ආයතන පැත්තෙන්, එහෙම නැත්නම් ස්කන්ධ පැත්තෙන්, එහෙම නැත්නම් ධාතු පැත්තෙන්, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද පැත්තෙන් අපි මේ සසරින් එතර වෙන්න උත්සාහ කරන්න ඕන. එතකොට අපි අකුසලය දන්නවා, අකුසල මූලය අපි දැනගන්නවා. කුසලය දැනගන්නවා, කුසල මූලය දැනගෙන මේ සසරෙන් එතර වීමට මේ සියලු දෙනාටම මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන් ලබාගත්තා වූ කුසල සම්භාරයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන්ම පින්වතුනි, නම කියන්න අවසරයි අපගේ ලොකු ස්වාමින් වහන්සේ වූ මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේට මේ පින හේතු වාසනා වේවා මේ සසරින් එතර වෙන්න. ඒ වගේම නම කියන්න අවසරයි මාන් කඩවල නන්දරතන ස්වාමින් වහන්සේ, ඒ වගේම නම කියන්න අවසරයි කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ. මේ ස්වාමින් වහන්සේලා තිදෙනාටම මේ සසර දුකින් මේ ආත්මෙම උතුම් අමා මහ නිවනට පත්වීමට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වතුනි, මේ ලෝකයත් ශාසනයත් මේ පින්වතුන්වත් අපිවත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරු ඉන්නවා. පොළොවවාසී දෙවියන් පටන් අකනිටා බඹලොව දක්වා විසිරී පැතිරී ඉන්නා සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින දැකබලා සතුටු වෙලා අනුමෝදන් වෙලා ඒ අයටත් පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වතුනි, මළගිය ඥාතීන් ඉන්නවා. ඒ අයට අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. මොකද ඒ අය බොහෝ සසරේ පින් සමහරක් අය කල්ප ගණන් ඥාතීන්ගෙන් පින් ලබා ගැනීම සඳහා එනවා. සසරේ අනන්ත ඥාතීන් ඇති. ඒ අයටත් එක්ක අපි පින් අනුමෝදන් කරමු. අපි වෙනුවෙන් මියගිය අයගේ නම් සිහි කරගන්නේ සියලුම ඥාතීන් දුගතියක ඇත්තන් දුගතියෙන් අත්මිදේවා. සුගතියක ඇත්තන් සුගතියෙන් සුගතියටපත් වේවා. ඒ අයත් මේ ගෝර භයංකර සසරෙන් එතර වීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ලබාගත්තා වූ මේ ජනිත කරගත්තා වූ කුසල සම්භාරයන් මේ පින්තුන්ලාගේ යම් කිසි බලාපොරොත්තුවක් තියෙනම් ඒවා ඉෂ්ට සිද්ධ වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා, වෙළෙහෙළඳාම්, ව්‍යාපාර, මේ සියලු දේවල් සාර්ථක වේවා. මේ අයටත් මේ බුද්ධ ශාසනයේම ධර්මයේ ශ්‍රවණය කළා මේ සසර දුකින් ඉක්මන් භවයකින්ම සසර දුක නිවා ගන්න මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.